අපි ගිය සතියේ කතා කරා බෙදීමේ ක්‍රමය සම්බන්ධයෙන්. හරිද? Tamanට පැහැදිලිමදි කෙනෙක් ඉන්නවා නම් පැහැදිලිමදි කෙනෙක් හිටියා නම් එයාට පුළුවන් රෙකෝඩින් එක ගිහිල්ලා ආපහු සැරයක් මේක බලන්න. සිග්මා එකට සිග්මා එකේ රෙකෝඩින් එක තියෙනවා. අනිත් අයට පුද්ගලිකව මගෙන් අහුවා. අනිද්දා වෙනකම් මගෙන් ඉල්ල ගන්න පුළුවන්. ඊට පස්සේ ආයතනයෙන් ඉල්ල ගන්න පුළුවන් ඔයා මුදල් ගෙවපු රෙකෝඩින් එක. එයාලා ඔයාට ඒක දෙයි. හරි. ඊට පස්සේ මම ආපහු ඔයාලට චුට්ටක් මතක් කරන්නම්. මොකක්ද මේ බෙදීමේ ක්‍රමයෙන් වර්ගමූලය හොයන හැටි ගැන. බෙදීමේ ක්‍රමයෙන් වර්ගමූලය හොයන හැටි ගැන මම ඔයාලට ආයෙමත් චුට්ටක් මතක් කරන්නම්. හරිද? හොඳට අහන් ඉන්න. ඔයාලට දැන් ඒක පුළුවන්. හැබැයි ආයෙත් චුට්ටක් අහගන්න. මම දැන් කතා කරන්න යන්නේ නිව්ටන් එකේ 4 වෙනි ගාන. පුතේ එතන තියෙනවා 3.567. එයාගේ වර්ගමූලයේ බෙදීමේ ක්‍රමයෙන් හොයන්නලු. කාගේද 3.567 වර්ගමූලය. බෙදීමේ ක්‍රමයෙන් ආසන්න පළමු දශම ස්ථානයට හොයන්න කියලා තමයි එයා අපිට කියන්නේ. පැටව බෙදීමේ ක්‍රමයට යනකොට ඔයා දන්න දෙයක් තමයි ජෝඩු කඩන්න ඕනේ. ජෝඩු කඩන්නේ දශම තිතෙන් දෙපැත්තට. මට පුළුවන් 0.3යි 5යි 6යි 7යි 0යි විදියට ජෝඩු කඩන්න. ඔන්න බලන්න. මම කඩනවා 0.3යි 5යි 6යි 7යි 0යි විදියට ජෝඩු කැඩුවා. කාට හරි චූටි හරි අවුලක් තියෙනවා මට කියන්න. කාට හරි චූටි හරි අවුලක් තියෙනවා කියන්න. ජෝඩු කඩන්නේ දශම තිතෙන් දෙපැත්තට. ඒකනේ මේ පැත්තට බිඳුවක් ඇවිල්ලා අගටත් බිඳුවක් ආවේ. ඊට පස්සේ ඔයා දා ගන්නවා මොකක්ද බෙදීමේ ලකුණ. පාඩ මතකයි. ඊට පස්සේ මොකද්ද චූටි කරේ ඔයා බලනවා පළවෙනි ඉලක්කම් දෙක දිහා නේද? පළවෙනි ජෝඩුව දිහා බලනවා 0.3. එයාට වර්ගමූලයක් ඉන්නවද? එයාට වර්ගමූලයක් නැහැ. එහෙනම් මම බලනවා එයාට කිට්ටුවෙන්ම ඉන්නේ කවුද? එක නේද? කිට්ටුවෙන්ම පහලින් ඉන්නේ කවුද? එක. මම යටින් එක ලියන්නම්. ඒකේ වර්ගමූලය උඩින් ලියනවා පැත්තෙනුත් ලියනවා. එකේ වර්ගමූලය 1යි. ඒක උඩිනුයි පැත්තෙනුයි ලියනවා. ඒක තමයි මම දෙවණියට කරේ. මොකක්ද? මෙයාට වර්ගමූලයක් ඉන්නවද කියලා බලලා නැත්තම් එයාට කිට්ටුවෙන්ම අඩු කෙනාගේ වර්ගමූලය ලියලා නේද? උඩිනුයි යටිනුයි එයාලගේ වර්ගමූල ලිව්වා. මෙයාට කිට්ටුම පූර්ණ වර්ගය. දැන් මොකද කරන්නේ? දැන් මම උඩ කෙනාගෙන් අඩු කරනවා. යට කෙනාව 2යි. උඩ කෙනාගෙන් යට කෙනා අඩු කරාම අපිට අගේ එනවා පැටියෝ 2යි කියලා. දැන් මම එහා පැත්තේ ඉන්න ජෝඩුව පහළට ගන්න ඕන ඔයාලට මතකයිනේ. අතාරිනව නේද පහළට? පුතේ දශම දිටෙන් එහා පැත්තේ ආයෙ එනකොට දශම දිටක් තියාගන්න ඕනේ. මෙයා පහළට වැඩිච්ච ගමන් මොකද වෙන්නේ? උඩිනුත් කොටුවක් එයාට පැත්තෙනුත් කොටුවක් වදින වැඩිල්ලට පතුරු යනවා කියලා මං කිව්වා. පතුරු ගිහිල්ලා හිස්සුනා කියලා මතක තියාගන්න. 56 අතෑරපු අතෑරිල්ලට. හාද? හරිද? තේරුණාද වෙච්ච දේ? මුලින්ම කරේ මෙයාව මොකක්ද? ජෝඩු කැඩුවා. මේ දශම තිතෙන් මේ පැත්තටයි මේ පැත්තටයි දාන් ජෝඩු කඩාගත්තා. ඇයි දශම තිතෙන් දෙපැත්තෙන් ජෝඩු කඩන්නේ? ඊට පස්සේ බෙදීමේ ලකුණ දාගත්තා. දැන් ඔයාත් මතක් කරගන්න මොනවද කරේ කියලා. ඊට පස්සේ මේ පළවෙනි ජෝඩුවට වර්ගමූලයක් තියෙනවද කියලා බැලුවා. පූර්ණ සංඛ්‍යාවක් නැහැ. එයාට කිට්ටුවෙන්ම වර්ගමූලයක් තියෙන අඩු පැත්තේ ඉන්න කෙනා කවුද කියලා බැලුවා. 1 ඒකේ වර්ගමූලයේ උඩිනුයි පැත්තෙනුයි ලිව්වා. දැන් මෙතන 4 ආවනම් 2 2 ලියන්න වෙන්නේ. මෙතන ඉන්න කෙනාගේ වර්ගමූලය තමයි උඩිනුයි පැත්තෙනුයි ලියන්නේ. දැන් පුතේ ඊළඟට
මේ 56 පහලට ගෙනාවා ගේනකොටම මොකද වුනේ? හිස් කොටු දෙකක් හැදෙනවා. දශම තිතෙන් එහා පැත්ත කෙනෙක් ගේන හින්දා දශම තිතක් දානවා. හොඳයි. දැන් මේ උඩ ඉන්න සංඛ්‍යාවේ දෙගුණේ හිස් කොටුවට වම් පැත්තේ ලියනවා. කවුද හිස් කොටුවට වම් පැත්තේ ලියන්නේ? උඩ ඉන්න සංඛ්‍යාවේ දෙගුණය. එකේ දෙගුණය 2යි. දැන් ඊළඟට චෝටි මොකද්ද දන්නවද වෙන්න ඕන? මෙතෙන්ටයි සංඛ්‍යාවක් දාන්න ඕන. නීති දෙකක් තිබ්බා. මෙතෙන්ටයි දාන ඉලක්කම එකයිම ඉලක්කම වෙන්න ඕන. මෙතෙන්ට එක නම් මෙතෙන්ටත් එක. දෙක නම් දෙක, තුන නම් තුන. හැබැයි අපි තව දෙයක් කිව්වා. මෙතෙන්ට දාන කෙනාම මෙතෙන්ට දැම්මහම පළවෙනි එක මෙතෙන්ට දාන්නේ 8 නම් මෙතනත් 8. මෙතන 5 නම් මෙතනත් 5. හැබැයි ඊළඟ නීතිය තමයි එතකොට මෙතන සංඛ්‍යාවක් හැදෙනවානේ. මේ කට්ටිය එකතු වෙලා එයාගේ මේ හිස් කොටුවට දාපු කෙනාගේ ගුණිතය කාගේද? මෙතන මේ හිස් කොටුවට අගයක් දාලා හැදෙන සංඛ්‍යාවේ හිස් කොටුවේ ඉන්න කෙනාගේ ගුණිතය මේකට සමාන හෝ අඩු වෙන්න ඕන. දැන් මම බලනවා. මම කිව්වා කපටි ක්‍රමයක් කියලා බිංදුව දාලා හිතන්න. 256ට 20 ඒවා නම් කීයක් තියෙයිද? 10ක් උනක් තියෙන්න පුළුවන්. මෙතෙන්ට දාන්න පුළුවන් උපරිම ඉලක්කම කවුද? තනි ඉලක්කමක්නේ 9. නේද? 9. මම බලනවා. නම් ඇයි 10ක් උනත් පුළුවන් 20 ඒවා 10ක් උනත් පුළුවන් 250ට. එහෙනම් 29 ඒවා 9ක් පුළුවන්ද කියලා මම බලනවා. මට ෂුවර් නෑ. මම බලනවා 29 වරක් 9 කීයද එන්නේ? 9 වරක් 9 81කින් එක දානවා 8ක් ඉතිරි 9 වරක් 2 18යි 8යි කීයද? 18යි 8යි එන්න පුළුවන්ද? එන්න පුළුවන්ද? 261ක් මෙතෙන්ට බෑ. ගුණිතයෙන් එන්න ඕන අඩු හෝ සමාන කෙනෙක් චූටි. ගුණිතයෙන් එන්න ඕන අඩු හෝ. එහෙනම් මම 8 දාලා බලනවා. මම මේක හදන්න වෙනවා කියලා දාලා. මම 1 දාලා 2 දාලා 3 දාලා 30ක් වගේ හදාගෙන යන්නේ. මම බලනවා 9 වෙන්න පුළුවන්. යන්තම් මිස්සුනේ. දශමෙන් ගියේ. මම බලනවා එහෙනම් 28 වරක් 8 වුණා. 8 වරක් 8 64න් 4 දානවා. 6ක් ඉතිරි. 8 වරක් 2 16යි 6යි 22යි. 224යි. බලමු අඩු කළා. අඩු කරාට පස්සේ 28ට වඩා වැඩි අගයක් එන්න බෑ. බලමු. නේද? 6න් 4ක් 2යි. එනවා නේද? 3යි. අපි කලින් ගුණ කරා හරිනේ මම ආයෙ චෙක් කරනම් කලින් ගුණ කරපු එක 29 වරක් 29 29 වරක් 9 ගන්නවා 9 වරක් 9 81 එක දැම්ම 8යි 9 වරක් 2 18යි 8යි 26යි හරි 8 වරක් 8 64න් 4 දානවා 6යි 8 වරක් 2 16යි 22යි හරි එහෙනම් මේ දෙන්නගෙන් ගැලපෙන්න පුළුවන් කවුද? ගැලපෙන්න පුළුවන් කවුද? ඔව්. මම ගුණ කරද්දි මිස් එකක් කරේ නැහැ කියලා ෂුවර් නේ. බලමු. ඔයාලා අදලා බැලුවද ඒක? මම ආයෙත් බලන්න චෙක් කරන්න. මොකද එහෙම අවස්ථාවක් આવොත් චෙක් කරන එක අසාමාන්‍යයෙන් ලැබිච්ච අවස්ථාවක් අපිට. හරිද 28 වරක් 8 හරි කලාතුරකින් 224යි හරි ඊට පස්සේ 29 වරක් 9 හරි
ඇයි මම මෙයාට වඩා මෙයා වැඩි වෙච්ච නිසා මම ආයෙ ඩබල් චෙක් කරා. හරි. දැන් හරි අවුලක් නැහැ. වෙලා තියෙනවා එහෙම තමයි වෙලා තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. හරි. හැම වෙලේම තමන් ආසන්න අවස්ථාවල ඩබල් චෙක් කරන්න. ඇයි මම ආයෙ චෙක් කරේ? මෙයාගේ අගේ මෙයාට වඩා වැඩි වුණා. එහෙම වුණොත් අපිට වැරදිලා තියෙන ඉඩ තියෙනවා. වැරදිලා තියෙන ඉඩ තියෙනවා. ආයෙ චෙක් කරා. දැන් පුතේ මම 70 ගත්තා. 70 පහලට ගන්නකොටම කලින් වගේම උඩ හිස් කොටුවයි පැත්තේ හිස් කොටුවයි වැටුණා. ඊළඟට ලියන්නේ උඩ ඉන්න කෙනාගේ දෙගුණය. දැන් උඩ ඉන්නේ 18. 18 දෙගුණේ ලියනවා 36. කීයක් තියෙයින්ද පුළුවන්ද කියලා බලමු. 360 වුණොත් 10ක් වෙන්න බෑ නේද? ආසන්න වශයෙන් අපි බලනවා 360 ඒවා 10ක් නෑ. මොකද එක දෙක බලලා වැඩක් නෑ. ඇයි 3000 ගානක් තියෙන්නේ? 10ක් තියෙන්න බෑ 3600ක්. 9ක් තියෙන්නත් බෑ. 8 7 තමයි ආසන්නයෙන් එන්න පුළුවන්. මම නිකමට 8 දාලා චෙක් කරලා බලන්නම්. චෙක් කරලා බලන්න වෙනවා. 8 වරකට 64න් 4 දානවා 6යි. 8 වරක් 6 48යි 6යි 54න් 4 දානවා 5යි. 8 වරක් 3 24යි 5යි 29යි. 2944යි 2944යි. අඩු කරනවා 6යි 6න් 4ක් 2යි 12න් 9ක් 3යි 326යි. දැන් එහෙනම් චූටි යාගේ උත්තරය ඇවිල්ලා තියෙනවා 1.88ක්. හැබැයි කියන්නේ පළමු දශම ස්ථානයේට. ඔයා දන්නවද? පළමු දශම ස්ථානයේට හොයන්න කිව්වා දශම ස්ථාන දෙකකට හොයනවා. පළමු දශම ස්ථානයේට හොයන්න කිව්වා දෙකකට හොයලා වැටීමක් කරනවා. දෙකකට හොයලා වටීමක් කරනවා. වට එනවා කියන්නේ රවුන්ඩ් කරනවා. මම බලනවා 1.88 රවුන්ඩ් කරන්නේ කොහොමද? කාවද? 1.88. පළමු දශම ස්ථානයේට වටේනකොට බලන්නේ දකුණු පැත්තේ කෙනා. එයා පහ හෝ පහට වැඩි වුණා නම් එයා මෙයාට බලපෑමක් කරනවා. පහ හෝ පහට වැඩි වුණා නම් මෙයාට බලපෑමක් කරනවා. ඔව් මෙයා පහ හෝ පහට වැඩි. එහෙනම් මෙයා මෙයාගේ එකක් වැඩි කළා තමයි නැති වෙලා යන්නේ. 1.9. ඇයි අපිට හොයන්න කියලා තියෙන්නේ ආසන්න පළමු දශම ස්ථානයේට. ආසන්න පළමු දශම ස්ථානයේට. ඔයාට දැන් කියන්න පුළුවන් 3.5යි 6යි 7 වර්ගමූලය ආසන්න වශයෙන් සමාන වෙනවා 1.9. දාගන්න එක. ඊයේ සම්මන්ත්‍රණයට යාළුවෝම සම්බන්ධ කරන්න උත්සාහ ගත්ත හැමෝටම ස්තුතියි. මේ ගානක් O level වලට එන්නේ grade 10 first term එකට තමයි එන්නේ ඔක. ඔක grade 10 first term එකට එනවා එච්චරයි. සර් අද paper class එකට මේ ඉන්න ඕනේද? අද paper class එකට paper class වලින් පුතේ දෙකෙන් එකකට අනිවාර්යයෙන් වෙන්න. මොකද ඔයාලා බ්‍රහස්පතින්දා එක තිබ්බේ නෑ නේද? ඔව් තිබ්බේ නෑ. ඒ වුණාට එහෙම ඕලන්නේ බ්‍රහස්පතින්දා එකේදී කරන්නේ බ්‍රහස්පතින්දා ටිකම තමයි. ඒක ප්‍රශ්නයක් නෑ. මගේ ඇරෙන්නේ සරේ paper එකමද සර් කරන්නේ? ඔව්. එතන ඉඳලා ඉතුරු ටික බ්‍රහස්පතින්දාට කරනවා. නවත්තපු තැන සිට ඉදිරියට. අද කරන්නේ අලුතෙන් නෙවෙයි සර්. බ්‍රහස්පතින්දා group අය බ්‍රහස්පතින්දාට දිගටම එන්න. සෙනසුරාදායි සෙනසුරාදාට එන්න ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි? හරි සර්. හදාගන්න මේක.
කාට හරි මේකේ අපැහැදිලි තැනක් තියෙනවා නම් කියන්න. දිගටම Zoom එකෙන් ක්ලාස් කරනවා. දිගටම මම Zoom එකෙන් ක්ලාස් කරනවා. නොතේරුණ කෙනෙක් ඉන්නවනම් chat එකට දාන්න බෑ මම කවුද කියන්නේ කියලා දෙනවා විතරයි. කැමරා ඔන් කරන්න පුළුවන් අය කැමරා ඔන් කරගන්න. මට ඔයා වැඩ කරන ගැනි අධීක්ෂණය කරගන්නත් පුළුවන්. හරි. විශේෂ කරුණු කියලා ටියුට් එකේ යට තියනවා බලන්න. ටියුට් එකේ යට තියනවා විශේෂ කරුණු. සංඛ්‍යා දෙක බැගින් වෙන් කිරීමේදී දශමතිතෙන් දෙපසට වෙන් කිරීම සිදු කළ යුතුයි. මම උදාහරණ කීපයක් එතෙන්ට දෙන්නම්. ඊළඟට තරුවක් තිතක් තියලා මෙහෙම කියනවා. ආසන්න පළමු දශම ස්ථානයේට බෙදීමේ ක්‍රමයෙන් වර්ගමූලයේ සෙවීමට දී ඇති විට අන්න එහෙම තියනකොට දශම ස්ථාන දෙකකට අගය සොයා දශම ස්ථාන දෙකකට අගය සොයා පළමු දශම ස්ථානයේට වැටීම කළ යුතුයි. පළමු දශම ස්ථානයේට වටීම කළ යුතුයි. හරි. මම දෙන්නම් අර දශමතිතෙන් දෙපැත්තට කැඩෙන එක. මේ ගාන O level වලට ඉද නැද්ද කියලා හොය හොය ඉන්න එපා. පළවෙනි වාර විභාගෙත් ඔයා ලියන්න ඕන විභාගයක් නේ. ටෙස්ට් එක. ගණන් කියන්නේ බුද්ධිය වර්ධනය කරන විෂයක්. O level වලට විතරක් කෙනේවා උගන්වලා ඔයාට O level පාස් කරවන්න මාස 3කින් වුණත් පුළුවන්. එකතු කරන්න අඩු කරන්න ගුණ කරන්න බෙදන්න පුළුවන්. හරි. මේ බලන්න 0.562. කොහොමද මෙයාව කඩන්න වෙන්නේ? 0.0යි. හිතයි දශමතිය දෙපසටනේ. 5යි 6යි 2යි 0යි. කොහොම තමයි ජෝඩු කඩන්න වෙන්නේ? 161.7 කොහොමද කඩන්න වෙන්නේ? දශමති දෙන්නේ පැත්තටනේ 6යි 1යි 0යි 1යි 7යි 0යි. දශමති දෙන් දෙපැත්තට මෙතන ඉඳලා ජෝඩු ජෝඩු මෙතන ඉඳලා ජෝඩු ජෝඩු දෙපැත්තට යන්න. 0.0.0.0.1 කොහොමද කඩන්නේ? 0.0.0.0.1 3යි 0යි. ඔච්චර ලොකු ඒවා ලැබුණ නැතත් තේරුම් ගන්නයි මම කරන්නේ. දශමති දෙන් දෙපැත්තට ජෝඩු ජෝඩු කරනකොට දකුණු පැත්තේ අගටයි වම් පැත්තේ අගටයි තමයි බිංදු සෙට් වෙන්නේ. හොඳයි. හරි ජෝඩි දාගන්න එක උදාහරණ වලට අර ඉස්තරක් තියෙනවා එතන 6 පිටුවේ ඉස්තරක් තියෙනවා දාගන්න. හරි.
හරි. අපි ගානකට යන් අච්චු පොතෙන් තව එක ගානක් හදමු උදාහරණ බලන්න. මේක කොච්චර හරිද කියලා බලන්න එකක් හදමු. තම නැනපමණ අපි ඒක හදමු. ඔයා හදන්න. ඊට පස්සේ මම බලන්නම් ඔයාලට කොච්චර ඕකේද කියලා එක. ඔයත් තේරුම් ගන්න අපිට ඒක තේරෙනවා නම් ඊළඟ පාඩමට යන්න පුළුවන්. දැන් මතේ නැද්ද මේකේ? මම ස්ක්‍රීන් ෂෙයා කරන්නම්. අපි යනවා 2.2 අභ්‍යාසයට අච්චු පොතේ පිටු අංක 21ට. අච්චු පොතේ පිටු අංක 21 2.2 අභ්‍යාසය. ඒකේ මම මේ ෂෙයා කරලා පෙන්නන ගණන් ටික හදමු. ඒකේ මම ෂෙයා කරලා මාක් කරන ගණන් ටික හදමු. හරි. යාළුවෝ දෙකකුත් ඇහුවා කියනවා. මොකද්ද යාළුවෝ දෙන්නේ කෙහුවේ පුතේ? චරුත්මි. හරි. ඔන්න ෂෙයා කරන්න. ෂෙයා කරා. මම මේ මාක් කරන ගණන් දෙක හදන්න. එයා හදන්න මෙන්න මේ ගාන විනාඩි දෙකක් විතර දෙන්නම්.
හරි. ඇතිනේ වෙලාව ඇති. මම යන්නම් ගාන්න. වෙලාව නැහැ ඉන්නවද? ආයතනෙන් දැනුම් දීමක් කරනවා චනෝරිට සහ තව කාටද? සවිතු තමන්ගේ ආයතනය ඇතුළත් කරන්න කියලා. චනෝරි සහ හරි. මට දැන් මම ගාන හදලා පෙන්නන්නම්. බලාගන්න එක. ඔයා හිතුවේ එහෙමද බලන්න, ඔයා හැදුවේ එහෙමද බලන්න. 243.2 කොහොමද කරේ? ජෝඩු කැඩුවා කොහොමද? දශමති දෙන්නේ පැත්තටනේ. 2යි 0යි 4යි 3යි 0යි 2යි. කොහොමද ජෝඩු කැඩුවේ? බලන්න කොහොමද ජෝඩු කැඩුවේ කියලා. දැන් බෙදීම දැම්මා. දැන් පළවෙනි ජෝඩුව දිහා බලනවා. වර්ගමූලයේ විදියට ඉන්නේ කවුද? 1 නේද? එකේ වර්ගමූලයක් නම් 1 1 වෙන්න ඕන. ඔන්න දාගත්තා. අඩු කරා. අඩු කරනකොට අපිට එනවා 1. මම ගන්නවා 43 පහලට. එනකොටම ඒක වැටෙන පාරට මෙතනින් වගේම මෙතන උඩිනුත් හිස් කොටු හැදෙනවා. හිස් කොටුවට වම් පැත්තෙන් එන්නේ මෙයාගේ දෙගුණේ. දැන් මම බලනවා හිස් කොටුවටයි මෙතෙන්ටයි එකම ඉලක්කම එන්න ඕන. හැදෙන සංඛ්‍යාවේ මෙයාගේ ගුණිතේ 143ට සමාන හෝ අඩු වෙන්නත් ඕන. 20 බරක් වුණොත් නම් කීය දෙන්න පුළුවන්? 20 බරක් වුණොත් නම් කීය දෙන්න පුළුවන්? 7ක් නේද? හැබැයි පුතේ 27 ඒවා 7ක් වෙන්න බෑනේ. 20 ඒවා 7කුත් 140යි. 27 ඒවා 7ක්
අපිට හොඳම දේ 26. එහෙම හිතන්න පුරුදු වෙන්න. 26 මම බලනවා 26 වරක් 6 වුණොත් 6 වරක් 6 30න් 6 දානවා 3යි 6 වරක් 2 12යි 3යි 15යි බෑ 26ත් බෑ 25 වරක් 5 ඒක අපිට හිතින් හදන්නත් පුළුවන් ඔව් ඒක තමයි හරි 125 දැක්කද අපිට එහෙම හිතන්න වෙනවා දැන් ඔයා අඩු කරනවා 13න් 5ක් 8යි 1යි දැන් මෙයාගේ තනියට මෙයාව පහළට අතාරිනකොට දශම දිටක් තියෙනවා මෙයා පහළට එනවා ඇවිල්ලා වැටෙනකොටම මෙතෙන්ට හිස් කොටුවක් මෙතෙන්ට හිස් කොටුවක් එනවා හිස් කොටුවෙන් වම් පැත්තේ උඩ ඒ වෙද්දිත් ඉන්න කෙනාගේ දෙකුනේ දානවා 30යි හිස් කොටුවටයි මෙතෙන්ටයි ඉන්න ඕනේ එකම එක මම බලනවා 300 වණන් කීයක් තියෙන්න පුළුවන්ද 300 වණන් 6ක් තියෙන්න පුළුවන් 1800ට හැබැයි 306 6ක් තියෙන්න බෑ ඒකම 36ක් එනවා එහෙම හිතන්න එහෙනම් 305 ඒවා 5 මම 305 5න් ගුණ කරලා බලනවා හරියනවද 5 වරක් 5 25න් 5 දානවා 2යි 5 වරක් බිංදුව බිංදුවයි 2යි 5 වරක් 3 15යි 2යි 17යි ඔව් නෑ ඒ දෙක ආවේ නෑ නේද 5 වරක් 5 25න් 5 දානවා 2යි 5 වරක් බිංදුව බිංදුවයි මේ 2යි 5 වරක් 3 15යි 1525යි අඩු කරනවා 5යි 9යි 7න් 5 2යි 295යි උත්තරේ එනවා 15.5 ඔයාට කියන්න පුළුවන් දැන් 243.2 වර්ගමූලය ආසන්න වශයෙන් සමානයි කාටද 15.5ට අපැහැදිලි අය අපැහැදිලි තැන කියන්න අපැහැදිලි අය අපැහැදිලි තැන කියන්න ජනෝරි ආයතනෙ දාලා නැහැ කියලා තමයි කිව්වේ මුලින්ම දාන්නේ චූටි ආයතනය දැන් ඔයාලට තාම මේක තේරිලා නැති හැටි බලන්න කී දෙනෙක් ඉන්නවද මුලින් නම දාපු මුලින් අංකේ දාපු මුලින්ම ආයතනය ඊළඟට අංකය තියෙනවා නම් ඒක ඊළඟටයි නම සර් ඇයි දන්නේ අයින් කරේ? නෑ පුතේ සර් ඇයි සර් අයින් කරේ? ආවද මේ මාව ආයතනේ ආයතනේ අයින් කරේ කියන්නේ ඊයේ සර් කිව්වේ කලින් අයින් වෙන්න කියලා. මම කිව්වා ආ මම මොකද්ද කිව්වේ සර් කිව්වේ මටයි තව කෙනෙක්ටයි ආයතනේ අයින් වෙන්න කියලා. ආයතනෙන් අයින් වෙන්න නෙමෙයි කිව්වේ ආයතනෙන් කිව්වා රීනේම් වෙන්න කිව්වා කියලා හරියට හරි හරි සර්. මේ මන් දන්නේ රෙකෝඩින් එකක් තියෙනවා ඕනනම් අහන්න ඒක ආපහුසරේ ආයතනෙන් කිව්වා නම දාන්න කියලා තමන් ඉන්න ආයතනේ දාන්න කිව්වා කියලා අනිත් ඒවාත් කොහොම අහගන්නවද දන්නේ සෝරි සර්. පන්තියට එන්න කලින් දවල්ට ගොඩක් කාලා ඉන්න එපා නිදිමත එනවා හරිද හරි බටාව කාට හරි ඒ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනම් කියන්න අවසන් විනාඩිය දෙනවා මේ පාඩමට මම හොඳයි එළ
ඉසලි තේරුණාද? චනිතු තේරුණාද? නදීල් ඔව් සර්. තේරුණා. කැමරා ඔන් කරන් ඉන්න පුළුවන් ඈ. ප්‍රශ්නයක් නැහැ. හරි. එළ. හොඳයි. මම ඊළඟට යන්නේ මොන පාඩමටද කියන්න? භාග සර්. භාගයකට යන්නේ. මම භාගයකට යන්නේ නැහැ. ඒ දන්නවද? මේ පාඩම චුට්ටක් පාඩම වෙහෙස කර පාඩමක්. අපි ඉවර කරපු පාඩම චුට්ටක් පාඩම වෙහෙස කර පාඩමක්. චුට්ටක් ඔළුවට බර වැඩි. ඔයාට ඒකේ හෝම්වර්ක් කරනවා භාග හෝම්වර්ක් කරන්න ගියාම චුට්ටක් බර වැඩි වෙයි. කිලෝ කීයකින්ද? කිලෝ ගණන් වලින් නෙමෙයි. මම ඒකින්ද හතරවෙනි පාඩමට යන්නම්. 4 කරලා 3ට එන්නම්. එහෙම ප්‍රශ්නයක් නැහැ. නෑ සර්. ඒක ලේසි. කියන අර දෙජාතියක පාඩම් අරගෙන වීජීය ඒවා සම්බන්ධයෙන් පාඩමන්නේ. දෙජාතියක පාඩම් ඒවා. විපද ප්‍රකාශනවල වර්ගායිත. විපද ප්‍රකාශනවල වර්ගායිත. පුතේ අපි දන්නවා මෙන්න මෙහෙම. මේ A ධන B. පැටව ඔයා දන්නවද? යම් කිසි වීජීය සංකේතයක් අඩංගු ප්‍රකාශනයක් ධන ලකුණකින් හරි ඍණ ලකුණකින් හරි හම්බ වෙලා තියෙනවා නම් වීජීය පද දෙකක් හෝ නේද වීජීය පදයක් එක්ක සංඛ්‍යාවක්. කියන්නේ වීජීය පදයක් අඩංගු පද දෙකක් තියෙන ප්‍රකාශනයක්. විනේ වගේ නෙමෙයි ධන ලකුණකින් හරි ඍණ ලකුණකින් හරි සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි ඒවට කියනවා විපද ප්‍රකාශන. මොනවා කියලාද අපි ඒවට කියන්නේ? විපද ප්‍රකාශන. කොහොම තියන අයද? ධන ලකුණකින් හරි ඍණ ලකුණකින් හරි සම්බන්ධ වෙලා තියෙනවා වීජීය පදම දෙකක් හරි වීජීය පදයක් එක්ක සංඛ්‍යාවක් හරි ඉන්නවා. අන්න එහෙම තියෙන පද දෙකක් තියෙන ප්‍රකාශනයක් ධන ලකුණකින් හරි ඍණ ලකුණකින් හරි සම්බන්ධ වෙලා ඉන්නකොට අපි එයාට කියනවා විපද ප්‍රකාශන කියලා. අපි දැන් කතා කරන්නේ පුතේ මේ විපද ප්‍රකාශන ගැන. අපි කතා කරන්නේ විපද ප්‍රකාශන. යටින් ඊට පස්සේ වර්ගායිත කියන්නේ මොකක්ද කියලා කියනවා. ಗುಣ කිරීමට ඇති විපද ප්‍රකාශන දෙකම ಗುಣ කරන්න තියෙන විපද ප්‍රකාශන දෙකක්. ඔය දෙන්නම මොකක් වුණොත්ද? එකිනෙකට සමාන වුණොත් ඒ දෙන්නම එකිනෙකට සමාන වුණොත් එයාට කියනවා මොකක් කියලාද? විපද ප්‍රකාශනයක වර්ගායිතයක් කියලා. හරි. විපද ප්‍රකාශනයක වර්ගායිතයක් කියලා කියනවා. ඊයේ සම්මන්ත්‍රණයට නාපු අය ඒක ප්‍රශ්නයක් නෑ. මේ සිකුරාදා නෙමෙයි ඊට පස්සේ සිකුරාදා මම තව සෙමින එකක් දානවා. ඒකට අනිවාර්යෙන් එන්න. ඒක අනිවාර්ය එකක් කරලා දාන්න.
මේ සතියාව කට්ටියත් ඒකට එන්න ඕනද? මේ සතිය ආවද නැද්ද කියලා ප්‍රශ්නයක් නැහැ. ඒකට එන්න ඕන හැමෝම. මම මේක අනිවාර්ය කරේ නෑනේ. කැමති අයට එන්න කිව්වා. අරක පන්තිවල ළමයින්ට අනිවාර්යයි කැමති අයට එන්නත් පුළුවන්. හරිද? ඒක මම කියන දවස් කියන මේ සිකුරාදා නෙමෙයි. ඊට පස්සේ සිකුරාදා අපි ඒක දාගමු. මොකද මට පැය දෙකක් මදි. හින්දා එක පාඩමකට මම පැය දෙකමාරක් විතර අරගෙන එක දිගට කරනවා එදාට. ඒක එක දිගට ගලාගෙන යන්න ඕන පාඩමක්. හරිද? එක දිගට ගලාගෙන යන්න ඕන පාඩමක් හින්දා හැමෝම එදාට වාර්තා කරනවා. රැට එන්න වෙන්න මම පාන්දරට හරි දාගන්නවා. ඒක ටුක්ටක් ඔළුවේ තියාගන්න. ඒ සෙමිනාර් එක වැදගත්. හරි. ගුණ කිරීමට ඇති විපද ප්‍රකාශන දෙක මේ එකිනෙකට සමානව. මේ කියන්නේ චෝටි මේ A ධන B ගුණ කිරීම වර්ගය කියන්නේ මොකද්ද? විපද ප්‍රකාශනයක වර්ගායිතයක්. ඇයි මේ තියෙන්නේ A ධන B වතාවක් එහෙම නේද? මේ තියෙන්නේ A ධන B වතාවක් A ධන B නේද? seminar recording ඉල්ලන්න එපා. ඒවට එන්න. ඔයාට පුළුවන් ද මේක ගුණ කරන්න හා මතකද බලන්න? කොහමද? මෙයා මෙයාගෙන් ගුණ කරනවා. එයා මෙයාගෙන් ගුණ කරනවා. ඔන්න බලන්න. හරි. මේ පළවෙනි එක. මේ දෙවෙනි පියවර. මෙයා මෙයාගෙන් ගුණ කරනවා 3. ඔන්න ඔය පියවර 4 මතකද ඔයාට? මෙයා මෙයාගෙන් පළවෙනි පියවර. එයා මෙයාගෙන් දෙවෙනි පියවර. මෙයා මෙයාගෙන් තුන්වෙනි එක. එයා එයාගෙන් හතරවෙනි. කොහොමද පුතේ A එකෙන් ගුණ වුණාම A වර්ගය දාන්න. A B ගෙන් AB දාන්න. B A ගෙන් BA කියන්නත් පුළුවන් AB කියන්නත් පුළුවන්. මොකද 3 වරක් 2ක් 6යි 6 වරක් 2 වරක් 3ක් 6යි නේ. ඔයාලට 3 වරක් 2 කියන්නත් පුළුවන්. 2 වරක් 3 කියන්නත් පුළුවන්. මේ එකම එකනේ. ඒ වගේම ඔයාලට ඕන නම් BA කියන්නත් පුළුවන් AB කියන්නත් පුළුවන්. BA ගෙන් ගුණ වුණා මම එකක් දානවා AB. BB ගෙන් නම් B වර්ගය. එතකොට පුතේ AB සජාතීයයිනේ. AB ට AB එකතු වෙනවා. A වර්ගයේ ධන දෙකක් AB ධන ඔන්න ඔහම හදාගන්න පුළුවන්. පැහැදිලිද? මෙයා මෙයාගෙන් එයා මෙයාගෙන් දාගන්නකො ඒක. ඔය ගිය අවුරුද්දේ ගන්න පුවා. හරිද? ලියාගන්න එක. බලන්න ඒක අනිකත් ඔයාලට පුළුවන්ද කියලා එහා පැත්තේ තියෙන එක ඍණ වුණා නම් මොකද වෙන්නේ කියලා දාන්න පුළුවන්ද බලන්න. ඍණ වුණා නම්
ඍණ ලකුණ දැම්මනම් කොහොමද උනේ බලමු. ඔන්න දැන් මම ඕකම ඍණ ලකුණ දාලා ඔයාලට හදලා පෙන්නනවා. අර A ඍණ B ගේ වුණා නම් ඈ. A ඍණ B ගේ නම් ඔය තියෙන්නේ A ඍණ B ගුණ කිරීම A ඍණ B නේ. A ගෙන් පළවෙනි එක A B ගෙන් මෙහෙම දාන්න ඕනේ මම මේවට මතක් වෙන්න කරන්නේ B A ගෙන් B B ගෙන් A ගෙන් A වර්ගය A B ගෙන් ඇයි ධනයි ඍණයි හින්දා ඍණ AB ඍණයි ධනයි හින්දා ඍණ AB B A කිව්වත් A B කිව්වත් එකයි ඍණයි ඍණයි ධනයි B ගෙන් B වර්ගය A වර්ගය ඍණ එකයි මේ AB කියන්නේ එකයි AB කියන එකනේ. එතකොට එකයි AB එකයි AB ඍණ දෙකයි AB ධන B වර්ගය. ඕම නේද කලින් අවුරුද්දේ අපි කරේ. ඕක අවුල් කෙනෙක් ඉන්නවා නම් කියන්න මට. Tamanට ඕක ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් කවුරු හරි කියන්න. ඒක කොහොමද උනේ? ධන ආවේ කොහමද දානවා ඍණ ගුණ කරාම ඍණ වලින් උත්තරේ ධනයි. ඒ වගේ Tamanට තියෙන ප්‍රශ්න වල ඍණ වලින් ගුණ කරාම චූටි උත්තරේ ධනයි. හෂෙන් තමන්ගේ ආයතනේ දාන්න. හෂෙන් කොහේ ආයතන කෙනෙක්ද? ගියා. උදේ යාළුවන්ට ලින්ක් යවන්න එපා හොරෙන් එන්න. ඒ ළමයා හැමදාම මට ප්‍රශ්නයක් නැහැ Tamanට නැති ගමක් තියනවා නම් කියලාවට ප්‍රශ්නයක් නැහැ. ඔය එක ළමෙක් ඉන්න හැමදාම එක එක නම් වලින් එනවා. එයා තමයි ඉන්නේ චුට්ටක් පරක් වෙලා එකයි.
මම හැමදාම කියන්නේ තමන්න ප්‍රශ්නයක් තියෙනවා නම් කියලා එන්න. හොරෙන් ඇවිල්ලා අපි මොඩියෝ කියලා අපිට hina වෙලා යන එක හොඳ වැඩක් නෙමෙයි. හරි. කාට හරි මේකේ ප්‍රශ්නයක් නැද්ද? චුට්ටක්වත් චූටිවත් ප්‍රශ්නයක් නැහැ. නැද්ද? හොඳයි. හරි. ඔයා දන්නවද? මෙච්චර තටමන්න ඕනේ මේක හදන්න. ඔයාට මේවා හදන්න මතකයෙන් ක්‍රමයක් කියනවා. ඒක තමයි මේ පාඩමේ වාට උගන්වන්න තියෙන එකම දේ. හරි. ඒක අපි හදන්න කලින් ඔයා මේ ප්‍රසාරණය කරන්න කියලා තියෙන ගණන් තුන හදන්න ටියුට් එකේ. මම ඊළඟ දේ අර හිස්තම් පුරවන්න කලින් කොටුවල යට ගණන් තුනක් තියෙනවා ප්‍රසාරණය කරන්න කියලා. හරිද? දෙවණියට තියෙන ගණන් තුන ප්‍රසාරණය කරන්න කියලා තියෙන ගණන් තුන. ටක් ගාලා ඒ තුන හදන්න ඔය විදියට. සර් කොතනද තියෙන්නේ එක? මොකද්ද පුතේ? එවුනේ මට වාක්‍ය. කොටුවල ඒවා නෙවෙයි කොටුවල යවම දෙනවා. මම කිය ඩිස්කොට් වලට යට ඒවා.
හරිද පුතේ? ප්‍රසාරණය කරන්න කියලා තියෙන්නේ ගණන් තුන හදන්න කිව්වේ මෙතන. මේ තුන කොටු වලට යටින් තියෙන. ඉවරයි කියලා දාන්න. ඉවරයි chat එකට ඉවරයි කියලා දාන්න. හරි ජෝඩි මම හදන්නම්. හොඳයි. දැන් බලා ගන්න. මේ බලන්න. A ධන 2. මේ grade 9 නෑ. A ධන 2. A ධන 3. මේ A ගෙන් A වර්ගය. A 3ෙන් 3යි A. 2 A ගෙන් 2යි A. 2 3ෙන් 6යි. එතකොට A වර්ගය 3යි A 2යි A 5යි A ධන 6. ඊළඟට x ධන x ඍණ 3 x ධන 5. x ගෙන් x වර්ගය x 5න් ධන 5යි x ඍණ 3 x ගෙන් ඍණ 3යි x ඍණයි ධනයි ඍණ 3 වරක් 5 15යි. පුතේ මෙතනදි තේරුම් ගන්න මේ ධන හමුදාවෙන් 5 දෙනයි ඍණ හමුදාවෙන් 3 දෙනයි ධන 5යි x ඍණ 3යි x මරාගෙන මැරෙනවා. කවුද මරාගෙන මැරෙන්නේ? මරාගෙන මැරෙන්නේ දෙජාතිය අය. වැඩිපුර හිටියේ ධන හමුදාවෙන් ඒකින්ද වැඩිපුර හිටපු දෙන්න ඉතුරු වෙනවා. අන්තිම එක ඒක නම් හදන්න දෙයක් නැහැ. පහදණයෙන් ඒකේ මිස් එකක් වෙලා තියෙන්නේ. 2න් 3ක් අඩු කරාම කීයද? මේ තියෙන්නේ 5 ධන m වතාවක් ඍණ 1. 5 ඍණ 1කින් ඍණ 5යි m ඍණ 1කින් ඍණ m. අර විදියට හදන් ගියත් ඔය උත්තරේ තමයි අන්තිමේට වෙන්නේ. ඍණ 5 ඍණ m කියලා. පාඩ උත්තරේ ඉන්නේ ඍණ 5 ඍණ m කියලා. අන්තිම එකේ වෙලාදී printing mistake එකකින් ගාන වෙනස් වෙලා හැබැයි ඒ වගේ එකක් එන්න පුළුවන්. 2න් 3ක් අඩු වුණාම කියද මේ ධන 2යි ඍණ 3යි. ධන ඒ 2යි ඍණ 3යි නම් වැඩිපුර හිටියේ ඍණ 1 මේකේ උත්තරේ ඍණ 1. ඉතින් දැන් ඍණ 1කින් මෙයත් ගුණ වෙනවා මෙයත් ගුණ නැහැ වරානේ ඍණින්නේ. 5 ඍණ 1කින් ඍණ 5යි ධන m ඍණ 1කින් ඍණ m. මම අර කලින් කිව්වා තමන්ගේ පාසලේ තමන්ගේ යාළුවෝ දාලා ගෲප් ටිකක් හදා ගන්න කිව්වා.
යාළුවන්ට උදව් කරන්න. තමන්ගේ පාසලේ තමන්ගේ යාළුවෝ දාලා group හදා ගන්න එපා. තමන්ගේ යාළුවන්ට උදව් කරන්න. පස්සේ මම කිව්වා වැඩිම යාළුවෝ ප්‍රමාණයක් තමන්ගේ පාසලේ තමන්ගේ grade එකකින් ඉන්න ළමයින්ට තෑගි දෙන බව. ඒ group හදාගත්තේ අපේ seminar සම්බන්ධයෙන් යාළුවෝ දැනුවත් කරන්න. හෙට රැට ඔයාලගේ තමන් අද group තියනවා නම් මට ඒක දැනුවත් කරලා group admin ලා ඉන්න වෙනම group එකක් තියනවා. කියන්නේ තමන්ගේ යාළුවෝගේ group හදපු admin ලා ඉන්න වෙනම group එකක් තියනවා. admin group කියලා. ඒකේ ඉන්න ඔක්කොම admin ලා. එයාලට අපිට පුළුවන් අද නෙමෙයි හෙට 31 රැට මම තෝරලා මම පබ්ලිෂ් කරනවා කවුද ජයග්‍රහණය කරන group තුන කියලා. කොයි පාසලේ කොයි grade එකේද කියලා. එයාලට අදාළ ත්‍යාග ලැබෙනවා. පළවෙනිදට යාළුවට තමන්ගේ තෑගි ලැබෙනවා. ස්ටක් වෙනවලු. හරි. හරි. ඔය කතාව ඔහොම හදන්න වෙන්නේ දෙජාතියෙන් තිබ්බොත්නේ. තනි ජාතියෙන් ආවොත් අර අපි උඩින් ඇදුවා වගේ හදන්න ලේසි ක්‍රමයක් ගැන තමයි ඊළඟට අපි කතා කරන්නේ. පියවර කීපයක් නැහැ. one shot වැඩේ වෙනවා. බලමු. A ධන B ගේ වර්ගය. දැන් අර කලින් හදුවා වගේ A ධන B ගුණ කිරීමේ ධන B කියලා ලොකු කතා ලියාගෙන අපිට ඉස්සරහට යන්න ඕන නෑ. හරි සරලයි. මේ එකම කෙනෙක්ගේ වර්ගයක් නම් තිබ්බේ ලියන්නේ මොකක්ද දන්නවද? පළවෙනි කෙනාගේ වර්ගය. මුලින් ලියන්නේ කවුද? පළවෙනි කෙනාගේ වර්ගය ලියනවා. A ගේ වර්ගය. පුළුවන්ද? මෙතන තියෙන්නේ ධන ලකුණ නම් ගාන ඇතුලේ ඔක්කොම ධන ලකුණ තමයි. ඊට පස්සේ මෙයාගෙන් ගුණ කරාම එන්නේ ගාන කීයද? AB ගෙන්. AB නේ. A ගුණ කිරීම B. ඒ කියන්නේ මෙයාගෙන් ගුණ කරාම එන වටිනාකමේ දෙගුණය. AB ගෙන් ගුණ කරාම AB. A ගේ දෙගුණය නම් 2ක් AB. අන්තිමයටම දානවා දෙවනි පදයේ වර්ගය. හැම වෙලේම පද තුනකින් එන්නේ මුල් පදයේ වර්ගය. මෙතෙන්ට එන්නේ පද දෙකේ ගුණිතයේ පද දෙක ගුණ කරලා ඒකේ දෙගුණය. අන්තිමේට එන්නේ දෙවන පදයේ හැම වෙලේම එන්නේ ඕක පුතේ. මේක දිහා බලාගෙන දාන්න පුළුවන් අර පියවර ටික ඔක්කොම හදන්න ඕනේ අපරාධේ. අර පියවර හදන්න ඕනේ අපරාධේ. මේක දිහා බලලා ඩෝංගාල උත්තරේ දාන්න පුළුවන්. දාගන්න අර හිස් කොටුවට නෝට් එක.
සර් ඒක දෙකටම දාගන්න ඕනද? ඔව් දෙවැනි එකෙත් ඕකම තමයි තියෙන්නේ දෙවැනි එකටත් දාන්න ඒකම හරිද සර් ඒක ආයේ කියලා දෙනවද? හා පුතේ ලියාගත්ත නේද මේ වගේ ද්විපද ප්‍රකාශනයක වර්ගාහිතයක් තියෙන හැම වෙලේම අර විදියට ගාන හද ඔයාට යන්න ඕනේ නැහැ දැන් මේකම නෙමෙයිද බලන්න උඩ ඔයා හදලා තියෙන්නේ උඩ ඔයා හදුවේ තෝකමයි නේද එහෙම හද යන්න ඕනේ මුල් පදේ වර්ගයේ ලියන්න පුළුවන් මේ දෙක ගුණ කරාම එනවනේ වටිනාකමක් දැන් මේකේ AB ඉන්නේ AB එකෙන් ගුණ කරාම AB ඒකේ දෙගුණේ දාන්න පුළුවන් දැන් මෙතන තිබ්බේ 3 වරක් 5 කියලා හිතන්න 3 වරක් 5 නම් 3යි 5යි නම් 3 වරක් 5 15යි ඒකේ දෙගුණේ 30 මෙතන තිබ්බේ ඒත් එක්ක 5 කියලා හිතන්න ඒ 5න් ගුණ වුණා නම් 5යි ඒනේ ඒකේ දෙගුණේ මෙතන දාන්නේ 10යි අන්තිමේට දෙවනි පදයේ වර්ගය හරි ඔන්න ඔය විදියට අපිට හරිම ලේසියෙන් ගණන් හදන්න පුළුවන් ටියුට් එකේ 11 පිටුවේ ගණන් ටිකක් තියෙනවා යට මම දැන් ඔයාට මේ ක්‍රමය පාවිච්චි කරලා ඒ ටික කියලා දෙනවා දැන් අර වගේ ලොකුවට හදන්න යන්නේ නැහැ පුතේ මේ බලන්න ඒ ධන දෙකේ වර්ගය කොහොමද මුල් පදයේ වර්ගය මෙයාගෙන් ගුණ කරාම ඒ දෙකෙන් දෙකයි එන්නේ ඒකේ දෙගුණය කීයයිද මෙයාගෙන් ගුණ කරාම ඒකේ දෙගුණය මෙයාගෙන් ගුණ කරාම දෙකයි ඒකේ දෙගුණේ 4යි අන්තිම පදයේ වර්ගය අන්තිම පදය කියන්නේ දෙකනේ දෙකේ වර්ගය 4යි p අඩු කිරීම පහේ වර්ගය මුල් පදයේ වර්ගය පුතේ ඍණ ලකුණක් නම් මතක තියාගන්න පළවෙනි තැනට ඍණ දානවා කියලා නැත්නම් මේ ධන p ඍණ 5යිනේ ධනයි ඍණයි ඍණ p පහෙන් ගුණ කරාම 5යි p පහෙන් 5යි p ඒකේ දෙගුණේ නම් 10යි p අන්තිම පදයේ වර්ගය ඍණ 5නේ ඍණ 1ක උනත් ධන 1ක උනත් වර්ගයේ ධන තුනේ නා ඍණ 5ේ වර්ගය 25යි ධන 25යි ඊට පස්සේ 2යි p ධන 3යි q ගේ වර්ගය 2යි p ගේ වර්ගය කීයද පුතේ 2ේ වර්ගය 4යි p ගේ වර්ගය p වර්ගය මේ මුල් කෙනාගේ වර්ගය දාන්නේ
දෙකේ වර්ගය 4යි p ගේ වර්ගය p වර්ගය. ඊට පස්සේ ධන මෙයා මෙයාගෙන් ගුණ කරාම දෙවරක් 3 6යි pq ගෙන් pq නේද? ඉලක්කම් වලින් ඉලක්කම් සංකේත වලින් සංකේතනේ ගුණ කරන්නේ. දෙවරක් 3 6යි pq ගෙන් pq. එතකොට අපිට එනවා 6ක් pq. හැබැයි ඒකේ දෙගුණය දෙවරක් 3 6යි pq ගෙන් pq. ඒකේ දෙගුණය 12ක් pq. अंतिम पदे वर्गය 3 वर्गය 9යි q ගේ वर्गය q वर्गය. ඒ ටික දාන්න අපහැදිලි නම් කියන්න. ඒ ටික ලියා ගන්න අපහැදිලි නම් කියන්න. සර් ඔක ලියන්නේ පොතේද? සර් අනිත් දෙකත් හදනවද? මේක තේරුම් නැති අය ඉන්නවනම් කියලා පුතේ යන් ඒකට ඊළඟට. තුන්වෙනි එක කියලා දෙන්න කියනවා මම ඒක ආයෙ කියලා දෙන්නම්. මේ පාඩම කූල් ඈ. චුට්ටයි තියෙන්නේ ඔච්චරයි. මෙයාගේ දෙගුණේ මෙයාගේ වර්ගය. මොනවද? මේ තුන්වෙනි එක ආයෙ බලන්න. පළවෙනි කෙනාගේ වර්ගය 2p ගේ වර්ගය නෙමෙයි. කවුරු හරි වාට 2p ගේ වර්ගය කිව්වොත් 2 වර්ගය 4යි p ගේ වර්ගය p වර්ගය. කොහොමද කියන්නේ? ඒක තමයි මෙතන. මෙයා මෙයාගෙන් ගුණ කරාම දැන් ආයෙ හිතන්නකො 2p 3යි q ගෙන් ගුණ කරනවා. අපි ගුණ කරන්නේ වෙන්නේ දෙවරක් 3 6යි pq ගෙන් pq. ඒකේ දෙගුණනේ. දෙගුණ කරපු ගමන් 6 12 වෙනවා එච්චරයි. අන්තිම එකත් අර වගේමයි 3යි q ගේ වර්ගයනේ 3 වර්ගය 9යි q ගේ වර්ගය q වර්ගය. චූටි හරි අවුල් තියෙනම් කියන්න. චූටි හරි අවුලක් තියෙනවා නම් කියන්න. හරිද බටව? හරි. අවුලක් නෑ. මම ඊළඟ දෙකක් කරලා පෙන්නන්නම්. මම කරනවා. ඔයා බලන්න.
හරිම සුන්දරයි. ඍණ 2යි ධන B. දැන් මේ මෙතන ධන නම් මෙතන දැන් ඔක්කොම මෙතන ඍණ නම් ඔක්කොම ඍණ කියලා මෙතන ඍණ කියලා මතක තියාගත්තා. මේවනම් මේ මුල් පදයේ වර්ගයේනේ පුතේ ඍණ එක්කෙනෙක්ගේ වර්ගයක් ධන එක්කෙනෙක්ගේ වර්ගයක් කවදාවත් නේද? ධන ඍණ මාරුණා කියලා උත්තර ඍණ වෙන්නේ නැහැ. ධන දෙකේ වර්ගය 4යි a ගේ වර්ගය a වර්ගය මුල් පදයේ වර්ගය නිවුවා. ඊට පස්සේ ධනයි ඍණයිනේ ඍණ. මෙයාගෙන් 2යි ab 2යි ab ගෙන් ගුණ වුණාම 2යි ab ඒකේ දෙගුණය නම් 2යි ab ගේ දෙගුණය 4යි ab. මෙයාගෙන් ගුණාම 2යි ab ගෙන් 2යි ab ඒකේ දෙගුණය 4යි ab. b ගේ වර්ගය b වර්ගය 5 ඍණ 3යි x ඍණ 4යි y. මම කිව්වා ඍණ වුණා කියලා වර්ගයට බලපෑමක් වෙන්නේ නැහැ. 9යි 3 වර්ගය 9යි x ගේ වර්ගය x වර්ගය. මේ දෙන්නාගේ ගුණිතේ ඍණයි ධනයි 3 වරක් 4 12යි xy. 3 වරක් 4 12යි xy ගෙන් xy. එතකොට 12යි xy. ඒකේ දෙගුණය 12 දෙගුණේ 24යි xy. ධන අවසාන පදයේ වර්ගයක් කවදාවත් ඍණ වෙන්නේ නැහැ. ඒකයි මම බය නැතුව ධන කියලා දාලා පටන් ගත්තේ. 4 වර්ගය 16යි y ගේ වර්ගය y වර්ගය 16යි y වර්ගය. අඩුපාඩු දාගන්න. සර් අන්තිම එක පොඩ්ඩක් කියලා දෙන්නකෝ. හරි. අන්තිම එක ආයෙ බලා ගන්න ඕන නම් මුල් පදයේ වර්ගය 3 වර්ගයේ 9යි ඍණ ධනද කියලා වැඩක් නැහැ. x ගේ වර්ගයේ x වර්ගය මුල් පදයේ වර්ගයේ 3 වර්ගයේ කියලා දාන්න ඕනේ 9 කියලා දාන්න පුළුවන් x වර්ගය. මේ දෙන්නගේ ගුණිතයනේ දැන් ඍණයි ගුණ කරාම ධන වෙනවා. ඉලක්කම් දෙක කවුද 3යි 4යි 3 වරක් 4 12යිනේ xy ගෙන් xy. එතකොට 12යි xy. හැබැයි ඒකේ දෙගුණේනේ 12 දෙගුණේ 24යි. 24යි xy. අන්තිමේටම 4 වර්ගය 16යි y ගේ වර්ගය y වර්ගය. තමන්ට ගෲප් තියන අය තමන්ව ගෲප් ඇඩ්මින් ලගේ ගෲප් එකට දාන්න කියලා මට මැසේජ් එකක් දාලා තියන්න. ගෲප් ඇඩ්මින් ලාගේ ගෲප් එකට ඇඩ් කරන්න කියන්න තමන්ව. හරි.
ඔයාලව group admin කරනවා කියලා නෙමෙයි මේ කියන්නේ. තමන්ට පුළුවන් තමන්ගේ යාළුවෝ දාලා group එකක් හදන්න. තමන්ගේ ඉස්කෝලේ තමන්ගේ වයසේ. දැඩිම ඉන්න group තුනට අපි තෑගි දෙනවා. යාළුවන්ට වැඩිම උදව් කරන කට්ටිය දාලා තෑගි දෙනවා. හරිද? හරි. හරිද? කාට හරි අපහැදිලි නම් කියන්න පුතේ. ඔන්න මම ඔයාලට දැන් හදන්න දෙන්න යන්නේ. ඔව්. තමන්ගේ පාසලේම වෙන්න ඕන. යාළුවෝ තමන්ගේ පාසලේම වෙන්න ඕන. මම අච්චුපතේ ගණන් ටිකක් ඔයාලට දැන් හදන්න දෙන්නම්. පුනරීක්ෂණ අභ්‍යාස නෙමෙයි. පුනරීක්ෂණ අභ්‍යාස නෙමෙයි. ඒවා ගෙදරින් හදන්න පුනරීක්ෂණ අභ්‍යාස වගේ ගණන් ටිකක් තමයි මම අතන හැදුවේ. අපි අතරයි ඒකාභ්‍යාසයට යනවා. නෑ ඊට කලින් මම මේවට ගිහිල්ලා එන්නම්. හතරයි එක අපි පස්සේ හදමු. අපි යනවා 44 පිටුවට මම මේ ෂෙයා කරන ගණන් ටික හදන්න. මම ෂෙයා කරලා මාර්ක් කරන ගණන් ටික හදන්න. ඔයාගේ නම් දෙපාරක් ලකුණු වෙනවා පන්තියේදී. පළවෙනි පැය භාගයේ එක සැරේකුත් අවසාන පැය භාගයේදී තව සැරේකුත් නම් ලකුණු වීමක් වෙනවා. හොඳ සිහියෙන් හදන්න ඔය ගණන් හතර. හොඳ සිහියෙන් හදන්න.
හොඳ සිහියෙන් හදන්න. ඉවසීමෙන් හදන්න. ඉවරයි කියලා chat එකට දාන්න. වෙලාව නැහැ ඉන්නවද? මම හදන්නද? වෙලාව නැහැ ඉන්නවද? මම හදන්නද? තව ටික වෙලා දෙන්නකෝ. ඉවරයිද? හරි. වෙලාව නැහැ ඉන්නවද? හරි. මම හදලා පෙන්නනම් හොඳට බලා ගන්න දැන් ඒ ටික.
හරිද මම හදන්නේ කිව්වේ EI M. හදපු නැති අය ඉන්නවා. මේ පාඩමෙන් අරකට එක්ක ගත්තාම ටිකක් බර අඩු පාඩමක් නේ. අපිට සාමාන්‍ය දැන් දවසකින් ඉවර කරන්න පුළුවන් පාඩමක්. භාගෙම බෑ. භාග වලට අපිට දවස් එකම දෙකක් වගේයි. මේකට අපිට දවසයි යන්නේ. මොකද අපි මේකේ පැය භාගයක් ගත්ත කලින් පාඩමට අද පැයක් කරේ. විනාඩි 45ක්. x ධන දෙකේ වර්ගය. බලන්න තමන් හිතපු විදිහ අවුල් තියනවාද කියලා. මුල් පදයේ වර්ගය. මෙයාගෙන් ගුණ කරාම 2x නේ. ඒකේ දෙගුණය. අවසන් පදයේ වර්ගය. 2a ධන 3a වර්ගය. මුල් පදයේ වර්ගය. 4a වර්ගයේ තියෙනවා. ඒ දෙකේ වර්ගය 4 ඒකේ වර්ගය ඒ වර්ගය. ධන 2a 3 6a නේ. ඒකේ දෙගුණේ චූටි 12a. අවසන් පදයේ වර්ගය 9යි. හරි. 3යි p ධන 4යි q ගේ වර්ගය. 3යි p ගේ නම් 9යි p වර්ගය. 3 වර්ගය 9යි p වර්ගය. ධන මේ දෙන්නාගේ ගුණිතය 12යි pq ඒකේ දෙගුණය 24යි pq. අවසානිකේ වර්ගය 4 වර්ගය 16යි q වර්ගය. සර් දෙවෙනි ගානේ මේ අර 12යි ඒ ආවේ කොහොමද? ඇයි දෙවරක් 3 6යි. 6යි ඒනේ මේ දෙන්නගේ ගුණිතය. ඔව්. එතෙන්ට දාන්නේ කවුද? මේ දෙන්නාගේ ගුණිතයේ දෙගුණය. මැදේ මේ දෙන්නගේ ගුණිතයේ දෙගුණය. මෙයාගෙන් 6යි ඒකේ දෙගුණය 12යි. හරි. ඍණ 3යි m ධනෙ. මුල් පදයේ වර්ගයේ ඍණ උනත් ධන උනත් ධන 9යි m වර්ගය. මේ දෙන්නගේ ගුණිතය ධනයි ඍණයි ඍණ වෙනවා. 3යි m n ගෙන් 3යි m n. 3යි m n ගෙන් 3යි m n. ඒකේ දෙගුණය 6යි m n. अंतिम पदे n वर्ग. हाँ දැන් චුට්ටක් බලන්න ඒකේ තුන්වෙනි ගානේ හිස්තැන් වලට අගයන් දාන්න පුළුවන්ද කියලා බලන්න. මේකේ අවුල් තියෙන තැන් කියන්න. තේරුම් නැති පැහැදිලි මදි අය චුට්ටක් කියන්න මට ඊළඟ එකට යන්න කලින් ඒතකොට චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන් තාම. කොහොමද Tamanට අවුල් ගියේ කියන්නේ? නෑ හොඳයි. මේ තුන්වෙනි ගානේ හිස්තැන් ටික ඔක්කොම පුරවමුද පුතේ? හිස්තැන් ටික ඔක්කොම පුරවමු. අගයන් දාගෙන යන්න. ඒ දාලා හිස්තැන්ට එන්න ඕන අගය දාන්න. නැත්නම් ප්‍රකාශනයම ලියාගෙන යන්න. විනාඩි 4ක් දෙන්න. 5ක්.
ඉවරයි දාන්න. හරිද? දොළහයි PQR කොහොමද 10යි PQ නෙමෙයිද කියලා මැසේජ් එකක් යනකොට කොතන එකටද දන්නේ මේ දෙන්න එකතු කරලා දෙකුනේ නෙමෙයි මේ වගේ එකතු කරලා දෙකුනේ නෙමෙයි ගන්න මතක තියාගන්න ಗುಣ කරලා දෙකුනේ ගන්නෙ සමහර කෙනෙක්ට ඒක පැටලිලා තිබ්බා වෙන්න පුළුවන් ඊයේ කරේ කීවත් වසරක පාඩමක් නෙමෙයි ඊයේ කරේ කීවත් වසරක පාඩමක් නෙමෙයි ඔයාගේ ජ්‍යාමිතිය කියන කොටසේ දැනුම වැඩි කරගන්න හරි මම එඩිට් කරන්න දැන් වෙලාව ඇති මම එඩිට් කරන්න මේ ඒට පුතේ එන්නේ ඒට එන්නේ x ධන 3 වර්ගයේ අගේ ස්ථානට එන්න ඕන 3 වර්ගයේ x ධන 3 නේ තියෙන්නේ අගේ ස්ථානට එන්න ඕනේ නම් කීයද 9 b ගේ තියෙන්නේ මැද ස්ථාන කාගේද y ධන 2 මැද කෙනාට එන්න ඕන පුතේ මෙයාගේ ගුණිතේ දෙකුණේනේ 2යි y මැදට එන්න ඕන 4යි y c ට එන්න ඕන c ගෙත් අගට එන්න ඕන ඍණ 5 වර්ගයේ c ගෙත් අගට එන්න ඕන ධන 25යි d ගේ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා මෙහෙම ඉස්තරක් තියෙනවා ධන ලකුණක් තියෙනවා සමානයි කියලා කියනවා ඒ වර්ගය ධන 8යි a ධන 16යි උදේ මෙයාගේ වර්ගමූලයේ මෙතෙන්ට එන්නේ 4යි මෙයාගේ වර්ගමූලයේ මෙතෙන්ට එන්නේ මේ a අවසාන පදයේ වර්ගමූලය තමයි මෙතෙන්ට එන්නේ හරි e ගේ තියෙන්නේ
නේද? විස්තරක් තියෙනවා ධන තියෙනවා b වර්ගයේ තියෙනවා සමානයි 25 ධන 10යි b මුලට එන්න ඕන කවුද 5යි මුල් පදේ වර්ගයේ මෙතන ආවේ එහෙනම් මෙතන එන්න ඕන 5 අඩුපාඩු දාගන්න මම ඊට පස්සේ ඊළඟ ටික කරන්නම් කාට හරි ඒ ටිකේ අවුලක් තියෙනවා නම් කියන්න මැද ඒවා එකතු කරලා නෙමෙයි මැද දෙන්න ගුණ කරලා දෙගුණේ බලන්නේ ගුණිතයේ දෙගුණේ එකතුවේ නෙමෙයි චූටි ගුණිතයේ දෙගුණේ සර් මැරි කරලා දාලා මැසේජ් එකක් දාලා තියෙනවා මම කොච්චර චූටිද බලන්නනේ ඉච්චර වයසක් කියලා පේනවද වට සයිතුරුඩි අත් කරන්න ඕනද? ඉතුරු ටික කරලා තියෙන්න ඕන මම මේ දැන් මේ හරි වැරදි බලා ගන්න මේක මකන හින්දා හරි එල මේ නෑ ෂුවර් ලු හරි ඊළඟට යනවා පොඩිකමට අහන ප්‍රශ්නද නේද මම ඊළඟ ටිකක් දන්නා හරි E එකේ E එකක් ආයේ කියලා දෙනවා E එකේ මොකක්ද උනේ E එකේ නෙමෙයි E ගන්න හිස් තැනක් ධන B වර්ගය පුතේ ධන මේක තිබේ සමානයි 25 නම් එතනින්ම ඇති වෙන්නේ ඕන්නේ මේ මුල් පද මුලට එන්නේ මොකද්ද පළවෙනි පදේ වර්ගය එහෙනම් මෙතන ඉඳලා තියෙන්නේ කවුද E එකේ 5 එහෙමයි ඒක හොයාගත්තේ F එකේ ඍණ 4 නේ සමානයි x වර්ගයේ මුල් පදේ නේද පළමු පදේ වර්ගයේ මුලින් ලියන්නේ එහෙනම් මෙතන ඉඳලා තියෙන්නේ x ආයි හිතන්නවත් දෙයක් නෑ g ඍණ 3 ධන කීයද කියලා අහනවා වර්ගයක් ලියලා තියෙනවා අගපදේ තියෙනවනේ නේද a ඇති ඍණ 6යි x ධන x වර්ගය. පුතේ මේ අවසන් පදයේ වර්ගය මෙතෙන්ට එන්නේ. මෙයාගේ වර්ගය යකට එන්නේ නම් මෙතන x. මුල් පදයේ වර්ගය මෙතන ඉන්නේ නම් 3 වර්ගය 9යි. අන්තිම එක h. අන්තිම එක h. කාගේ හෝ ඍණ x වර්ගය සමාන වෙනවලු 16 ඍණ 8x ධන x වර්ගය. පුතේ මෙතෙන්ට එන්න ඕන 4. මොන 4ද? ධන. ඒ ධනයි ඍණයි ඒකේ දෙගුණ තමයි. එහෙනම් ධන 4 එන්නේ. එතන 16 දිනවල ඍණ වෙන්නත් පුළුවන් හිතන්නේ. මේ 4යි ධනයි ඍණයි ඒකේ දෙගුණය ඍණ වෙලා තියෙනවා. මේ ධනයි ඍණයි ඒකයි මෙතෙන් ඍණ ආවේ. මෙතන ධන. හරි. කාට හරි මේක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ගැටලුවක් ආපදාවක් අවුලක් තියෙද? හරි. එහෙනම් අපි අදට මෙතනින් ඉවර කරනවා.
හම්බෙමු ලබන සතියේ ආපහු එතකම් පරිස්සමට ගිහින් එන්න. ගණන් හදන්න. මේ පාඩමේ මේ දක්වා ගණන් පුළුවන්. මෙතනින් කලින් අර පුනරීක්ෂණ අභ්‍යාස ඔක්කොම හදන්න. මම හෝම්වර්ක් ගෙන්න ගන්න වෙනම ප්ලෑන් එකක් දාගෙන යනවා. වෙනම ෆෝන් නම්බරයක් දෙනවා. එතකොට ඔයාලට පුළුවන් වෙන්න ඕන. හෝම්වර්ක් ටික ඒකට එවන්න. හරිද? එතකොට ඒ නම්බර එකට ඔයාගේ හෝම්වර්ක් ටික ඔක්කොම අප්ලෝඩ් වෙන්න ඕන. ඒවා ටික අපි ලබන සතිය වෙනකොට හදා ගන්නවා. එතකම් හෝම්වර්ක් කම්ප්ලීට් කරලා තියන්න පළවෙනි පාඩමේ ඉඳලා මේ දක්වාම. සර් අද එවනවද ඒක? ඈ? ඒක අද නම්බරේ අද වෙනවද? නෑ නෑ අද එවන්න.